මල්ලේ ඔයාලා දැන් ඉතුරු ඉන්නේ 2020 අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ පිළිතුරු සාකච්ඡාවේ හතරවෙනි ප්‍රධාන ප්‍රශ්නේ පිළිතුරු සාකච්ඡාවේ වීඩියෝ එකත් එක්ක. එතකොට මෙන්න මේ වීඩියෝ එකෙන් මේ හතරවෙනි ප්‍රධාන ප්‍රශ්නේම සාකච්ඡා කරනවා. එතකොට ඊතුරු ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝස් වලින් සාකච්ඡා කරනවා. එතකොට ප්‍රශ්නෙට යන්න කලින් මේ ප්‍රශ්නේ ගැන කිව්වොත් මේ ප්‍රශ්නේ ඔයාලට පරිමාව සම්බන්ධ කරගෙන තමයි අහලා තියෙන්නේ. ඊට අමතරව එහෙමෙන් ලඝු පිළිබඳ දැනුමත් වාගෙන් පරීක්ෂා කරලා තිනවා. එතකොට මේ ප්‍රධාන ප්‍රශ්නේ යටතේ අනු ප්‍රශ්න තුනක් අහලා තිනවා. එතකොට පළවෙනි අනු ප්‍රශ්න විදිහට මෙන්න මේක පෙන්නන්න පුළුවන්. අපි යමුකෝ දැන් ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය කියලා තියෙනවා පතුලේ අරය සෙන්ටිමීටර් 8ද උස සෙන්ටිමීටර් 10ද වන ඍජු වෘත්ත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියක් උණු කර සමාන කුඩා ඝන ඍජු වෘත්ත කේතු 12ක් සාදනු ලැබේ. කේතුවක උස සෙන්ටිමීටර් 6ක් වේ. මෙසේ සෑදීමේදී ලෝහ 126.6ක ඝන සෙන්ටිමීටර් පරිමාවක් අපතේයි ෆයිහි අගය 3.14 ලෙසගෙන පළවෙනි ප්‍රශ්නය සිලින්ඩරාකාර කොටසේ ලෝහ කුට්ටියේ පරිමාව ගණනය කරන්න කියලා තියෙනවා. දැන් මොකද්ද මේ ගාන කියන්නේ ඉස්සෙල්ලාම ගාන කියනවා අරය සෙන්ටිමීටර 8යිලු උස සෙන්ටිමීටර 10යිලු එන්නේ මිනුම් තියෙන ඍජු වෘත්ත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියක් තියනලු එන්නේ ඒක සම්බන්ධවනේ අපෙන් ඉස්සෙල්ලාම මෙන්න මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද සිලින්ඩරාකාර ලෝහ කුට්ටියේ පරිමාව ගණනය කරන්න. එතකොට සිලින්ඩරාකාර හැඩය කියන්නේ මොකද්ද? ඔයා දැනගෙන ඉන්න ඕන මොන වගේ හැඩයක්ද? මෙන්න මේ වගේ හැඩයකට තමයි සිලින්ඩරාකාර හැඩයක් කියන්නේ. එතකොට මෙන්න මේ සිලින්ඩර් එක පරිමාව හොයන්න කොහොමද? අපි මේක සිලින්ඩරාකාර මූණතේ මෙන්න මේ වෘත්තාකාර මූණතේ අරය ආර්ධ මේ උස ඍජු උස h කියලා ගත්තොත් මේකේ පරිමාවට අපිට ප්‍රකාශනයක් හදන්න පුළුවන්. ඒ මොකද්ද? ඔයාලා මේවට සූත්‍ර පාඩම් කරගන්න ඉන්න ඕනේ අවශ්‍ය නැහැ. කෙලිම වට හදාගන්න පුළුවන්. ඔයාලා දැනගන්න ඉන්න ඕනේ ඒක දෙයයි. ඕනෑම ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය උසින් වැඩි කරනවා කියලා දැනගත්තා නම් ප්‍රමාණවත්. එතකොට මේකේ සූත්‍රය ඔයාලට පාඩම් කරන් ඉන්න ඕනෙම නැහැ. ඒ වෙලාවෙම හදාගන්න පුළුවන්. පරිමාව v කියලා ගත්තොත් මේකේ හරස්කඩ වර්ගඵලය මොකද්ද? හරස්කඩ වර්ගඵලය විදිහට තියෙන්නේ වෘත්තාකාර මූණත. වෘත්තයක වර්ගඵලය මොකද්ද? pi r වර්ගය. එතකොට මේකේ අර r නේ. එතකොට ඔයාලට ගන්න පුළුවන් pi r වර්ගය. මම මොකද්ද කිව්වේ? ඕනම ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්නකෝ උසෙන්. එතකොට උස මොකද්ද? උස h. එතකොට ඔයාලට නිකම් වෙනවා මේකේ පරිමාව pi r වර්ගයයි h කියලා. එච්චරයි. ඔයාලට මේක පාඩම් කරගන්න දෙයක්වත් නැහැ. ඔයාලා සමහර ළමයිට මේක ගොඩක් තියෙනවානේ පරිමා කේතු තියෙනවා. එතකොට මෙන්න මේ සිලින්ඩර් පැටලෙනවා, ගෝල තියෙනවා, තව ඝන කාබේ වගේ ඒවා තියෙද්දි පොඩක් පැටලෙනවා. එතකොට ප්‍රිස්ම ඒ වගේ හැඩ තියෙන නිසා ගොඩක් එයාට මේ සූත්‍ර ටික පැටලෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ ඒකාකාර ඝන වස්තුවක් තිබ්බොත් පරිමාවට සූත්‍රේ පාඩම් කරගෙන ඉන්න ඕනේ නැහැ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා දැනගත්තා නම් ප්‍රමාණවත්. එතකොට ඔයාලට එනවා මොකද්ද? පරිමාව සමානයි pi r වර්ගයේ h කියලා. දැන් ඔයා හොයන්න ඕන මෙන්න මේ ලෝහ ඝන ඍජු සිලින්ඩරාකාර මූණ හැඩේ කොච්චරක් පරිමාව තියනවද කියලා. එතකොට දැන් ඔයාලට පේනව නේද බලන්න මෙන්න මේ සූත්‍රයේ phi අකුරක් තියෙනවා. එතකොට phi අකුරට එන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා. එක්කෝ 22 බෙදීම 7 එහෙම නැත්නම් 3.14. අන්න එතෙන්දි වැදගත් වෙනවා මොකද්ද? ඔයාලට මේ ගානෙම කියලා තියෙනවා ෆයිහි අගය 3.14 ලෙස ගන්න කියලා. අන්න ඒ කියලා තියෙන දේවල් ඔයා අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. බැලුවත් ඔයා 7.22 දැම්මොත් වැඩේ ඉවරයි. ඉතින් හොඳට ඔයා මෙන්න මේ ගාන කියවලා තමයි ප්‍රශ්න වලට යන්න ඕනේ. ඒකයි මේ කියන්නේ අවසාන කොටස වෙනකන් කියවන්න කියන්නේ එන්නේ ඒකයි. ඒකයි මේ අවසාන කැලෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නේ වැදගත් කොටසක් දීලා තිබ්බේ. මොකද ෆයිහි අගය 3.14 කියලා ගන්න තිබ්බා. එතකොට ඔයා ෆයිහි අගය 3.14 කියලා ගන්න ඕන. එතකොට අපි මෙතන දාමු 3.14 කියලා. එතකොට මේකේ අරය මොකද්ද? අරය ඔයාලට දීලා තිනවා සෙන්ටිමීටර 8යි කියලා. එතකොට සෙන්ටිමීටර 8 වර්ගය. ඔයා මේක ඒකකත් එක්ක දාගෙන යන්න. කිසිම අවුලක් නැහැ. ඔයා වඩා හොඳයි මේකේ දැන් 8 දාන වෙනකොට සෙන්ටිමීටර 8යි කියලා ඒකකත් එක්ක ගියානම් වැඩේ අවුලක් නැහැ. එතකොට අපි අරේ දාගත්ත සෙන්ටිමීටර 8යි කියලා. එතකොට ලම්බ උස කීයද? එහෙම නැත්නම් ඍජු උස කීයද? ඍජු උස සෙන්ටිමීටර 10යි කියලා ඔයාට ගාන දීලා තිබ්බා. එතකොට මෙන්න මෙච්චරයි ඔයාට පරිමාව සම්බන්ධ කරගෙන මේකට ආදේශ කරන්න තියෙන්නේ. මෙතනින් එහාට තියෙන්නේ පරිමාව නෙමෙයි. වාගේ මෙතනින් එහාට තියෙන්නේ සුළු කිරීම. මෙන්න මේ පියවර ලියා ගන්න එක තමයි මේ ගානේ වාගේ පරිමා කොටසට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතනින් එහාට තියෙන වාගේ සුළු කිරීමේ දැනුම තමයි මෙතනින් එහාට බලපාන්නේ. එතකොට දැන් මේක අපි සුළු කරන්න ඕන. අපි මේක මෙහෙම ලියා ගමු 9.14. මෙතන වැඩි කිරීමේ ලකුණක් තියෙන්නේ. වැඩි කිරීම 8 වර්ගය කීයද? 8 වර්ගේ 64යි. 8 වැඩි කිරීම 8නේ. 64යි. ඒකකෙත් වර්ග වෙනවා. හොඳට මතක තියාගන්න. හැම එකම වර්ග වෙනවා. එතකොට
8 වර්ගය 64යි සෙන්ටිමීටර වර්ගය මොකද? වර්ග සෙන්ටිමීටර. වැඩි කිරීම 10යි සෙන්ටිමීටර කියලා ලියා ගන්න පුළුවන්. එතකොට දැන් තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය සුළු කරලා අවසාන උත්තරය ගන්න. එතකොට ඔයාලට පේනවනේ මේ දශම සංඛ්‍යාවක් තියෙනවා. මෙතන 10ක් තියෙනවා. ඉතින් අපි පහසුවට මෙන්න මේ 3.14 කියන එක 10න් ඉස්සෙල්ලාම වැඩි කරගමු. එතකොට 3.4 3.14 10න් වැඩි කරාම මොකද? 31.4යි කියලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ 64 මෙහෙම ලියා ගමු. සෙන්ටිමීටර වර්ගය වැඩි කිරීම සෙන්ටිමීටර මොකද්ද? ගන්න සෙන්ටිමීටර කියලා ඔයාලට නිකම් වෙනවා. එතකොට ඔයා කල්පනා කරලා ඒකක දාන්න ඕනෙත් නැහැ. නිකම් ඔයාලට ඒකකෙත් හැදිලා එනවා. ඒක නිසා ඒකයි කියන්නේ ඒකකෙත් එක ගාන හදාගෙන යන්න කියන්නේ. එතකොට දැන් තියෙන්නේ මෙන්න මේ දෙක ගුණ කරන්න. ඉතින් ළමයට හිතෙන් මේක ගුණ කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒත් බහුතර එලමෙන්ට ඒ හැකියාව නැති නිසා ඔයාලා කරන්න ඕන පොඩි කාලේ කරනවා වගේ මෙන්න මේ වගේ පැත්තක එකිනෙකට පල්ලෙහාට ලියාගෙන සුළු කරා නම් වැඩේ හරි. මම මේක ලියා ගන්න පැත්තකින් 31.4 වැඩි කිරීම 64 නේ තියෙන්නේ. 4 වරක් 4 කීයද? 4 වරක් 4 16 එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 4 1යි 5යි. 4 වරක් 3 12යි. ඊට පස්සේ 6 වරක් 4 24යි. දෙකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 2යි 8යි. 6 වරක් 3 18යි. දැන් තියෙන්නේ මෙන්න මේ දෙක එකතු කරලා දාන්න. ඉතින් මහලුකු අමාරු දේවල් මේ වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් මේවට කම්මැලි නොවේ ඉක්මනට කරා නම් ඔයාට අවසාන උත්තරේ වරද්ද ගන්න නැතුව ලබා ගන්න පුළුවන්. 6යි 5යි 4යි 9යි 8යි 2යි 10යි එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 2යි 8යි 10යි එකක් ඉතුරුයි. 2යි කියනවා. දශම ස්ථාන එකක් නිසා අවසානයේ දශම ස්ථානයක් වෙන් කරනවා. එතකොට ඔයාට අවසාන උත්තරේ විදිහට එනවා. මොකක්ද එන්නේ? 2009යි දශම 6යි ඝන සෙන්ටිමීටර කියලා. එතකොට ඔයා හරියට සුළු කරා නම් ඔයාට අවසාන උත්තරේ විදිහට එනවා 2009යි දශම 6යි ඝන සෙන්ටිමීටර කියලා. ඉතින් මේකෙන් වැදගත් දේවල් ටිකක් කිහිපයක් තියෙනවා. එක්ක අවසාන එකකේ හොඳට බලනවා ඝන සෙන්ටිමීටර කියලා දීලා ඔයා දාලා තියෙන්න ඕනේ. මොකද පරිමාව හැම මිනිමම්ම දෙලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. ඉතින් අවසාන එකකේ පරිමාව ඒකකයේ ඝන සෙන්ටිමීටර වලින් කියලා ඔයා දාන්න ඕනේ. ඉතින් මේවල ඔයා සුළු කිරීමේදී පොඩ්ඩක් එහෙම වැරදෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ වගේ හදද්දි පොඩ්ඩක් දෙපාරක් චෙක් කරාට පාඩු වෙන්නේ නැහැ. මොකද ඔයා ඉලක්කමක් එහාට මෙහාට කරලා තිබොත් එතනින් එහාට ගානම බොහෝ දුරට වැරදෙන්න අවස්ථාවක් තියෙන නිසා. ඒක නිසා එන්න වගේ ඔයා සිහියෙන් කරා නම් ඔයාට අවසාන උත්තරේ විදිහට එනවා 2009.6යි ඝන සෙන්ටිමීටර කියලා. එහෙනම් අපි යමු මේකේ දෙවෙනි කොටසට. ඉඩමදි නිසා මම පළවෙනි ගාන මකාගෙන දෙවෙනි කොටස මෙතනින් ලියාගත්තා. දැන් දෙවෙනි කොටසේ මොකක්ද දීලා තියෙන්නේ? සාදනු ලබන කේතුවක පරිමාව සොයා එම කේතුවේ පතුලේ අරය සෙන්ටිමීටර. සිම්පල් r ගමවක් දාලා r වර්ගය සමානයි 157 බෙදීම 6.28 මගින් දෙනු ලබන බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට ගාන හදන්න කලින් මම ඔයාලට දෙයක් කියලා ඉන්නවා. දැන් මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ඔයාලට බව පෙන්වන්න කියලා දුන්නාම ගොඩක් ළමයි බය වෙනවා. මොකද මේක නිකන් පොඩ්ඩක් දැක්ක ගමන් පොඩක් අමාරු වගේ දෙයක් පේනවනේ. මේක නිකන් දැක්කම පොඩි සංකීර්ණ භාවයක් පේනවා. ඉතින් මේ සංකීර්ණ භාවය නිසා ගොඩක් ළමයි දැක්ක ගම කලබල වෙනවා. මේ වගේ එකක් එන්න පුළුවන්ද? මේ වගේ එකක් මට දැක්කම තේරෙන්නේ නැහැ කියලා හිතා ගන්න බලනවා. ඉතින් මෙතන ඒ ගාන හදන්න නැතුව එතනින් එහාට යන්න ළමයි try කරනවා. ඉතින් ඔයාලට කියන්නේ මෙන්න මේ වගේ ගණන් බය වෙන්න එපා. ඔයා දන්න දේ විතරක් ලියන්න. අනිවාර්යයෙන් මේ වගේ කොටස් නිකම් වෙනවා. ඒක නිසා මේ උත්තර දිහා වැඩි සැලකිල්ලක් දක්වන්න එපා. ඔය අවසාන උත්තරේ චෙක් කරන්න මේක එනවද කියලා. එහෙම නෙමෙයි කියන්නේ මේක දැකලා මේක සංකීර්ණ නැනේ මේක මට එයිද? ඒවා මුකුත් හිතන්න එපා. මේක ඔයා දන්න දේ පාවිච්චි කරලා හදාගෙන ගියා නම් නිකම්ම ඉබේම එනවා. ඉතින් අපි මේ කියලා තියෙන දේ කරගෙන යමු. ඔයා කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ ගානේ කියලා තියෙන දේ විතරක් කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඊට පස්සේ මේ වගේ උත්තරයක් ලස්සන්ට එයි. දැන් මොකද්ද කියන්නේ? සාදනු ලබන කේතුවක පරිමාව සොයන්නලු. ඉස්සෙල්ලා මේක හොයමුකෝ. දැන් අපිට මොකක්ද අපි ඉස්සෙල්ලාම හොයාගත්ත මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? ආර ලෝහ කුට්ටියේ පරිමාව කොච්චරක් කියලාද හොයාගත්තා. ඉතින් ඒ ලෝහ කුට්ටිය උණු කරලා ඒ ඔක්කොම ගන්නවද කේතු 12ක් හදන්න? නෑ නෑ ඔක්කොම ගන්නෑ. ඔයාලට මේ පැහැදිලිව කියනවා මේක උණු කරලා සමාන කුඩා ඝන ඍජු වෘත්ත කේතු 12ක් සාදුන් ලැබේ. එතකොට කේතුවේ උස මෙච්චරයි දෙලා තිනවා. මෙසේ සෑදීමේදී ලෝහ 125.6ක පරිමාවක් අපතේ යනවලු. ඉතින් මේ අපි අර කලින් උණු කරපු ඔක්කොම කුට්ටියම මේකට දාගන්නේ නැහැ. මේ කොටසක් අපතේ යනවලු. ඉතින් මේ අපතේ ගිය කොටස අයින් කරන්න ඕන. එතකොට තමයි ඔයාට එන්නේ මේ හදපු ලෝහ කේතු 12 පරිමාව කොච්චරද කියලා. දැන් අපි ඉස්සෙල්ලාම ඒ ලෝහ කේතු 12 පරිමාව හොයාගෙන ඉමු. අපි ඉස්සෙල්ලාම මේක වගන්ති මේ ආකාරයෙන් යමු. ලෝහ කේතු 12 පරිමාව. ඉතින් කොහොමද හොයන්නේ? අපි ඉස්සෙල්ලා හොයපු පරිමාවෙන් මෙන්න මේ අයින් කරන එහෙම නැත්නම් මේ අපතේ යන පරිමාව අඩු කරා නම් හරි. අපි කලින් කීයද හෙව්වේ? අපි කලින් හෙව්වා 2009.6යි ඝන සෙන්ටිමීටර කියලා. 2009.6යි ඝන සෙන්ටිමීටර කියලා.
දැන් කොච්චර කප තියනවද? 125.0 එනවා කීයදන්නේ 1884 ඝන සෙන්ටිමීටර කියලා. ඉතින් මේකත් එකපාර අඩු කරන්න බැයි නම් ඔයාලා එක පෙළට පල්ලෙහාට ලියාගෙන අඩු කරන්න හරි. ඉතින් ඒවා විශේෂයෙන් කියලා දෙන්න දේවල් නෙමෙයිනේ. ඔයා හැමදාම Tamanට වැරදෙන දේ වැරදෙන්න තියෙන අවස්ථාව පුළුවන් තරම් අවම කරගන්න. ඉතින් එකපාර සුළු කරලා Tamanට තේරෙනවනේ Tamanට බෑ කියලා. මම ඒක නැත්තම් පැටලෙනවා කියලා දැනගන්නවනේ. ඉතින් බොරුවට ලකුණු කපා ගන්න ඕනේ නැහැ නේ. චුට්ටක් තප්පරයක් දෙයක් වැය කරලා මේක පොඩක් එක පෙළට පල්ලෙහාට ලියාගෙන අඩු කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කේතු 12 පරිමාව වාට ආවා කීයද? 1880යි 1884යි ඝන සෙන්ටිමීටර කියලා. ඔයාගෙන් අහන්නේ කේතු 12 පරිමාව නෙමෙයිනේ. සාදුන් ලබන කේතුවක පරිමාව. ඒ කියන්නේ කේතු එකක පරිමාව. කේතු 12ක පරිමාව මෙච්චර නම් එක කේතුක පරිමාව කොහොමද වෙන්නේ? මේ ආපු වගේ 12න් බෙදුවා නම් හරි. ඇයි ඒ? කේතු 12ක් තියෙනවා. 12ම ඔක්කොම පරිමාව මෙන්න මෙච්චරක්. ඉතින් එක කේතුවක හොයන්න මෙන්න මේ ආපු පරිමාව 12න් බෙදුවා නම් හරි. දැන් අපි එක කේතුවක පරිමාව හොයමු. කොට කේතුවක පරිමාව කොහොමද හොයන්නේ? මේ ආපු උත්තරේ ඒ කියන්නේ 1884 කියන එක 12න් බෙදුවා නම් හරි. එතකොට 12න් බෙදමුකෝ. දැන් 18ට 12ව කීයද? 18ට 12ව 1යි. ඉතුරු කීයද? ඉතුරු 6යි. ඉතුරු 6යි 68ට 12ව කීයද? 12ව 5යි. ඉතුරු කීයද? 8යි. 87ට 12ව කීයද? 87ට 12ව 7යි. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර කියලා ඔයාලට එනවා. ඉතින් මේකත් ඔයාලට කියන්නේ එකපාර බෙදන්න බැයි නා අර දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගහගෙන දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් හැදුවට කිසිම වරදක් නැහැ. ඉතින් ඔයාලට එනවා කේතුවක පරිමාව 157යි ඝන සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ තව එකක් කියනවා. මේ ප්‍රශ්න ඉවර නැහැ. තව එකක් කියනවා පතුලේ අරය, ඒ කියන්නේ කේතුවේ පතුලේ අරය සෙන්ටිමීටර r, ඒ කියන්නේ r කියලා ගන්නලු. ඊට පස්සේ r වර්ගය මෙන්න මේකෙන් එනවා කියලා පෙන්නන්නලු. ඉතින් කේතුවක පතුලේ අරය r ලු. ඒක අපි දන්නවනේ. කේතුවක් කියන්නේ මොකද්ද? ඉස්සලම කේතුවක් කියන්නේ මොකද්ද කියලා මතක් කරගමුකෝ. කේතුවක් කියන්නේ මෙන්න මේ ආකාරයේ හැඩේ තියෙන ඝන වස්තුවක්. යට මේ ඝන වස්තුවේ යට මූණත වෘත්තාකාරයි, කෙළවරට උල් වෙච්ච හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මොකද්ද කියන්නේ මේ ගානේ? මේ වෘත්තාකාර මූණතේ අරය සෙන්ටිමීටර r කියලා ගන්නලු. එතකොට මේකේ අරය සෙන්ටිමීටර r නම් ඍජු උස සෙන්ටිමීටර h කියලා ගත්තොත් මේකේ පරිමාව හොයන සූත්‍රය මොකද්ද? ඔයාලා මතක තියාගන්න සිලින්ඩරයක පරිමාවෙන් 3න් එකක් කියලා මතක තියාගත්තා නම් හරි. මම ඔයාලට සිලින්ඩරයක පරිමාව කටපාඩම් කරගන්න තු හොයන විදිහ කියලා දුන්නානේ. හරස්කඩ වර්ගඵලය හොයාගත්තා. ඒක දන්නවනේ වෘත්තයක වර්ගඵලය πr වර්ගය. උසෙන් වැඩි කරාම උස h නම් πr වර්ගය h. දැන් මතකයි. දැන් ඉතින් හොයන්න ඕන කේතුවක පරිමාව කොහොමද හොයන්නේ? ඒ පරිමාවෙන් 3න් පංගුවක් තමයි කේතුවක පරිමාව කියන්නේ. එතකොට කේතුවක පරිමාවට වඩ ලියන්න පුළුවන් v කියලා ගත්ත කේතු පරිමාව 3න් 1යි πr වර්ගය h. මේ තියෙන්නේ සිලින්ඩරයක පරිමාව. ඒකෙන් 3න් එකක් තමයි කේතුවක පරිමාව කියන්නේ. අන්න ඒ වගේ වැදගත් කරුණා මතක තියාගන්න. දැන් මේකේ ඔයාලට කියනවා මේ r වර්ගය කියන එක මෙන්න මේ ප්‍රකාශනයේ දෙන බව පෙන්වන්න කියලා. ඉතින් ඔයා මේ පරිමාව සම්බන්ධ සූත්‍රයෙන් මේකට ගේමක් ගහගන්න පුළුවන්. දැන් ඔයා දන්නව නේද මේකේ පරිමාව කීයද කියලා? අපි දැන් ටිකකට කලින් හිව්වනේ. කීයද? 157යි ඝන සෙන්ටිමීටර. ඉතින් අපි මේ පරිමාව සම්බන්ධ සූත්‍රයට දාලා මොකක් හරි දෙයක් කරන්න බලමු. මේකේ පරිමාව එක කේතුක පරිමාවට එන ආවා 157යි ඝන සෙන්ටිමීටර කියලා. ඔයා ඒකකත් එක දාන්න. කැපෙනවා නම් කැපිලා යයි. එතකොට මෙතන 3න් 1 හැම්ම ලියනවා. ෆයිට ඔයා දාන්න ඕන 7.22ද නැත්නම් 3.14ද? මම ගාන පටන් ගද්දී මුලින් කිව්වා මේගොල්ලෝ දීලා තියෙන දේ තමයි අපි කරන්න ඕන. 3.14. ඊට පස්සේ r අපි දන්නවද? මේකේ අරය දන්නවද? අරය දන්නේ නැහනේ. අපි දන්නේ දේ හැම ලියාගමු r වර්ගය කියලා. එතකොට ඊට පස්සේ එනවා මොකක්ද දෙන්නේ? ඊට පස්සේ එනවා h කියන්නේ මොකද්ද? මේ උස දීලා තිබ්බද? ඔව් දීලා තිබ්බනේ ගානේ. මොකද කීයද උස? කේතුවක උස සෙන්ටිමීටර 6ක් වේලු. ඉතින් උස කෙලිම 6යි cm කියලා දාන්න. දැන් ඉතින් කැපෙනවා කපලා කරන්න පුළුවන් දේවල් ටික ඔයා කරගෙන ඉන්න. දැන් ඔයාට මේ යට 3 මේ 6 කියන එක 3ෙන් බෙදන්න පුළුවන්. 6ට 3 ඒවා 2යි. ඊට පස්සේ කීය දෙන්නේ? ඊට පස්සේ එනවා ඔයාට උනා මේ 1 සෙන්ටිමීටර එකකට මේ පැත්තේ කැපුවාම මෙතන වර්ගය ඉතුරු වෙනවා. කපපු ටික දැන් ඔයාලට තේරෙනවානේ. දැන් ඉතින් ඉතුරු ටික සුළු කරලා දාන්න. දැන් ඉතුරු මොනවද තියෙන්නේ? මේ පැත්තේ 157යි වර්ග සෙන්ටිමීටර තියෙනවා. එතකොට මෙතන මොකක්ද තියෙන්නේ? 3.14යි වැඩි කිරීම r වර්ගයේ වැඩි කිරීම 2යි තියෙන්නේ. එතකොට මෙන්න මේ සංඛ්‍යා දෙක අපි වැඩි කරමුකෝ. 3.14 දෙකෙන් වැඩි කරාම කීයද? 6.28යි.
එතකොට r වර්ගයෙන් වැඩි කරාම මෙන්න මේක එන්නේ. එතකොට ඔයා දැන් r වර්ගය තමයි හොයන්න ඕන. මොකද්ද කරන්න ඕන? r වර්ගය හොයන්න අපි දෙපැත්තම 6.28න් බෙදුවා නම් හරි. එතකොට අපි මෙන්න මේ පැත්තත් 6.28න් බෙදමු. මෙන්න මේ පැත්තත් 6.28න් බෙදමු. ඊට පස්සේ මේ උඩ තියෙන 6.28ට මේ එන 6.28ට කැපිලා එනවා. එතකොට වට උත්තරේ එනවා r වර්ගය සමානයි මොකක්ද එන්නේ? වට එනවා r වර්ගය සමානයි 157යි වර්ග සෙන්ටිමීටර බෙදීම 6.28යි කියලා. දැන් බලන්න ඔයාට උඩ කියලා තිබ්බ දේ ඇවිල්ලාද කියලා. බලන්න ලස්සන්ට 157 බෙදීම 6.28 කියලා ලස්සන්ට ඇලා තිබ්බා. ඉතින් මේවා නොදන්න දෙයක්ද කරේ? නෑ අපි කරේ මේ පරිමාව අදාළ පරිමාව සූත්‍රය ලියාගෙන මේ පරිමාවට මේක ආදේශ කරලා r වර්ගය නිකන් හොයලා බැලුවා. නිකම්ම ආවා. ඉතින් මේක මහ ලොකු දෙයක් කරන්න බෑ වෙන්න එපා. ඔයා දන්න දේවල් තමයි මේ වල කරන්නේ නේ. ඒක නිසා ඔයා දැක්කම උත්තර දැක්කම බය වෙලා ගාන අතරින් ඉඳපා. ඔයා කරන්නේ ලොකු අපරාධයක්. ඒක මොකද මේවා මහ ලොකු අමාරු දේවල් නෙමෙයි. ඉතින් අපිට මෙතන වර්ග සෙන්ටිමීටර කියලා ආව මොකද අපි එකකත් එක ගිය නිසා මේකේ එහෙම දාලා නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් r වර්ගය සමානයි 157 බෙදීම 6.28 කියලා දෙවෙනි ප්‍රශ්නේ උත්තරය අපිට මෙන්න මේ වගේ බව පෙනුණා නිකම්ම. දැන් අපි බලමු මේකේ තුන්වෙනි කොටසේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඉඩ මන්ද නිසා මම දෙවෙනි කොටස මකාගත්තා. දැන් ඔයාලට පේන්න තියෙනවා තුන්වෙනි කොටස. එහෙම නැත්නම් මේ තුන්වෙනි අණු කොටස මෙන්න මෙතන තියෙනවා. බලමු මොකද්ද කියලා. ලඝු ගණක වගු භාවිතෙන් r වර්ගයේ අගය සොයා r අගය ලබා ගන්න කියලා තියෙනවා. දැන් එතකොට r වර්ගයට මොකද්ද අපිට ප්‍රකාශනයක් ඉස්සලා පෙන්වන්න දීලා තිබ්බනේ දෙවෙනි ප්‍රශ්නේ මේක බව පෙන්වන්න කියලා. ආයික ඉස්සලාම ලියාගනිමුකෝ. මොකක්ද දීලා තිබ්බේ? r වර්ගය සමානයි 157 බෙදීම කීයද තිබ්බේ? 6.28 කියලා. ඉතින් මෙන්න මේකදී මෙන්න මේ ප්‍රශ්නේදී ගොඩක් ළමයි අනා ගන්න දෙයක් තමයි කලින් දෙවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ ආවේ නැහැ කියලා එතනින් එහාට කරන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේවා තමයි ඔයාලා ලකුණු නැති කරගන්න කොටස්. ඔයාට දෙවෙනි අපි කලින් හිතුවේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ r වර්ගය සමාන 157 බෙදීම 6.28 ආවේ නැහැ කියලා තැවෙන්න එපා. ඉතින් ඔයා ඊළඟ කොටස මේක කරන්න ගන්න. ඉතින් ඒක ඔයාලට බව පෙන්වන්න කියලා දීලා තිබ්බනේ. ඒක තමයි මෙන්න මේක r වර්ගය සමාන 157 බෙදීම 6.28. ඉතින් ඔයා මේක පල්ලෙහාන් ලියාගෙන මේකේ ලකු බලලා මේ කියලා තියෙන ඒවාට r වර්ගයයි r ට එනාගයයි හොයාගත්තා නම් ඒවට ලකුණු හම්බ වෙනවා. ඉතින් Tamanට දෙයක් බැරුණා කියලා එතනින් පල්ලෙහාට බලන්න යන්න නැතුව යන්න එපා. බලන්න මේකේ ඔයාලට අපරාධෙන් මේක ලකු බලන්න පුළුවන් ළමයෙක් මෙන්න මේ කොටස නොකර අනිත් ප්‍රශ්නෙට ගියා කියන්නේ අපරාධයක් කරගත්තේ. ඇයි ඒ දෙවෙනි කොටස හරියට ආවේ නැහැ උත්තරේ. ඉතින් යා එතනින් එහාට කරෙත් නැහැ බැලුවෙත් නැහැ. ඊළඟ ප්‍රශ්නෙට ගියා ඒක අතහැරලා. ඉතින් ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා ලඝු ගණක වගු භාවිතා කළ r වර්ගයයි මේ r කියන එකයි හොයන්න කියලා. ඉතින් අරක උඩ ඔයා මේ ප්‍රකාශනය බව පෙන්වන්න කියලා තියෙනවානේ. ඒක ඔයා මෙතනින් ලියාගෙන මේකේ අගය බලලා හෙව්වනම් ඔයාට අමතර ලකුණු ටිකක් හම්බ වෙනවා. ඉතින් අපරාධේ මේවා මිස් කරගෙන යන එක. ඒක තමයි ළමයින්ට කියන්නේ ප්‍රශ්න ටික ඔක්කොම කියවන්න. කියලා තියෙන දේවල් ඉස්සලාම බැරි ඒවා අතහැරලා දාන්න. try කරලා බලලා Tamanට කොච්චර හැදුවත් හදාගන්න බැරි නම් ඒක පොඩ්ඩක් අතහැරලා දාලා එතනින් එහාට කරගෙන යන්න. ඔක්කොම ප්‍රශ්නෙම අතහැරලා දාන්න එපා. ඉතින් දැන් බලමු මේකේ තවත් වැරද්දක් තමයි. දැන් ඔයාලට මොකද්ද මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. ලඝු ගණක වගු භාවිතෙන් r වර්ගයේ අගය සොයා r ගේ අගය හොයන්න කියලා. දැන් සමහර ළමයි කරන දෙයක් තමයි මේ ප්‍රශ්නේ භාගයට කියවලා මේකේ r නේ හොයන්න කියලා තියෙන්නේ. ලඝු වලින් r ගේ අගය හොයන්න කියලා තියෙනවා කියලා. ඒගොල්ලෝ දැකපු ගාම හිතලා r සමානයි මෙන්න මෙහෙම ප්‍රකාශනයක් හදාගන්නවා. මේ දෙපැත්තෙන් වර්ගමූල ගත්තාම 157 බෙදීම 6.28 නේ එන්නේ. මෙන්න මේකේ තමයි ලඝු බලන්නේ. එතකොට එයාලට ගෙඩි පිටින්ම r ට එනවා වගේ එනවා. හැබැයි එහෙමද කියලා තියෙන්නේ? නෑ එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. ඔයාලට කියලා තිනවා පැහැදිලිවම r වර්ගයේ අගය සොයා. මේ r වර්ගයට එන මෙන්න මේක සුළු කරලා ලඝු වලින් සුළු කරලා එන r වර්ගයට එන උත්තරේ හොයලා ඒකෙන් තමයි r ට අගය හොයන්න කියලා තියෙන්නේ. ඉතින් ළමයි මේක r වර්ගය හොයන්න නැතුව කෙලින්ම ගෙඩි පිටින් r ගේ අගය ගන්න යනවා. ඉතින් එහෙම කරද්දී ඔයාලට හම්බෙන්න තියෙන ලකුණු යම් කිසි ප්‍රමාණයක් අහිමි වෙන්න පුළුවන්. සමහරට මේකට වැරදිම වෙන්නත් පුළුවන්. හැබැයි අර අවසාන උත්තරේ ලකුණු හම්බෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ කොච්චර ලකුණු බැලුවත් කියලා තියෙන දේ කරලා නැත්නම් අපරාධේ ලකුණු අහිමි වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම කරන්න එපා. ඔයාලට කියලා තියෙන දේ විතරක් කරන්න යන්න. මොකද්ද? මෙන්න මේ ප්‍රකාශනයේ ලඝු බලලා r වර්ගයට එන අගය හොයලා එතනින් අපි r ගේ අගය හොයාගන්න යමු. දැන් මේකේ ලඝු බලන්න කියලා තියෙන්නේ. දැන් අපි ලඝු බලමු. 157 බෙදීම 6.28 නේ තියෙන්නේ. මේ මොකද්ද? අපි මේ log 10 පාදේ කියන එක තමයි LG කියලා කෙටි කරලා ලියාගත්තේ. එතකොට මේ වගේ බෙදීමක් තියදුවාට මේක පද දෙකක් විදිහට සකසා ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු කිරීමක් විදිහට. 157 ඍණ log
6.28 කියලා ලියා ගන්න පුළුවන්. මේකේ සංඛ්‍යා තුනක් තියෙන නිසා අපිට 2 කියලා ලියා ගන්න පුළුවන්. මේවා දන්නවනේ. මේ මෙහෙම කරන්නේයි කියලා දන්නවනේ. මම මෙතන උගන්වන්නේ නැහැ. මේ ගාන විසඳන්න තමයි කියලා දෙන්න යන්නේ. මෙතන 3ක් තියෙන නිසා අපි 2 කියලා දාගත්තා. දැන් 115 7 වෙනි එක බලන්න ඕන. දැන් මම මෙතන මේ වීඩියෝස් කරන තැන ලඝු ගණක පොතක් නැති නිසා මම ෆෝන් එකට ලඝු ගණක පොතේ පිටුවක් ඩවුන්ලෝඩ් කරගත්තා. මම ඒක ඔයාලට පෙන්නලා එතනින් ඔයාලට මෙන්න මේ ඒ අපහසුතාව මග අරගෙන මෙන්න මේ ගාන හදන්න කියලා දෙන්න. දැන් අපි 15 7නේ බලන්න ඕන. දැන් 15 7 කොහෙද තියෙන්නේ? දැන් ඔයාලට පේන්න තියෙනවා. කොහෙද 15 7 තියෙන්නේ? 15 තියෙනවා මෙතන. දැන් 7 කොහෙද තියෙන්නේ? 7 තියෙනවා මෙන්න මේ තීරුව කෙලින්. එතකොට 15 7 කීය දෙන්නේ? 15 7 ඔයාලට එනවා 19යි 59 කියලා. 1959 කියලා එනවා. අපි ඒක මෙතනින් ලියාගමු. මොකද්ද? 1959. හරිනේ. මෙතන දශම ස්ථානට ඉස්සරහා එක සංඛ්‍යාවනේ තියෙන. ඒක නිසා අපි බිංදුවයි දාගන්නේ. දැන් බලන්න 62 8 කීයද කියලා. මොකද බලන්න ඕන 62 8 කීයද කියලා. ඒක එනවාට 79 80 කියලා. එතකොට දැන් මම මොකද කරන්නේ මේ අගයන් දෙක අඩු කරලා ලැබෙන පිළිතුරේ ඇන්ටිලොග් අගය බැලුවා නම් හරි. ඒ කියන්නේ ලඝු පොතේ එක කොහෙද තියෙන්නේ ඒක එහෙම නැත්නම් ඒකේ පිටීම හොයාගත්තා නම් හරි. දැන් මොකද කරන්න ඕන මේ දෙක සුළු කරලා එන උත්තරේ ඇන්ටිලොග් තමයි අපි බලන්න ඕන. එතකොට මේක වාට දැන් අඩු කිරීමනේ තියෙන්නේ. වාට එක්ක මේක එකපාර සුළු කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ සුළු කරලා දැන් මට එහෙම නැත්නම් වාට පැටලෙන කෙනෙක් නම් ඔයා මොකද කරන්න ඕන? ඔයා මේක එක පෙළට පල්ලෙහාට ලියාගෙන අඩු කිරීම කරා නම් වැඩේ හරි. පුළුවන් තරම් ඔයා try කරන්න ඕන. ඔයාගේ වැරදීම් හැකි තාක් දුරට අවම කරගන්න. දැන් අපි අඩු කරමුකෝ 9 බිංදුවක් කීයද? 9 බිංදුවක් 9යි. 5න් 8ක් බෑනේ එකක් ගන්නවා. 15න් 8ක් 7යි. එතකොට මෙතන තියෙන්නේ කීයද 8යි. 8න් 9ක් බෑනේ 18න් 9ක් 9යි. එතකොට මෙතන ඉතුරු බිංදුවයි. බිංදුව එකක් ගත්තාම 10යි 10න් 7ක් 3යි. එතකොට ඉතුරු කීයද? ඉතුරු 1යි. 1.39යි 7.9 තියෙන්නේ. දැන් අපි බලන්න ඕන ලඝු පොතේ. එහෙම නැත්නම් මේ ලඝු ගණක වගුවේ මේ 39යි 73 කොහෙද තියෙන්නේ කියලා. එතකොට මම ඔයාලට නැවතත් මේක පෙන්නන්න. දැන් බලන්න 39යි 73 කොහෙද තියෙන්නේ? මේ 25යි බිංදුව තමයි මේ උඩ බිංදුවනේ තියෙන්නේ. 25යි බිංදුව තමයි මේ 39යි 79 හරියටම පිටීම තියෙන්නේ. එතකොට ඔයා ඇන්ටිලොග් අගය ලියවන හරිය 25 බිංදුව කියලා. අපි එකක් නිසා ස්ථාන දෙකක් වෙන් කරනවා. එතකොට ඔයාලට ගානට එනවා r වර්ගයට උත්තරේ 25.0යි කියලා. කීයද? ඒ කියන්නේ 25.0 කියන්නේ කීයද? අපිට ආවේ මොකද්ද 25 බිංදුව ආවේ. මේ එකක් තියෙන නිසා අපි දෙකක් වෙන් කරා. මේ මෙතන එකනේ තියෙන්නේ. එක තියෙන නිසා අපි දෙකක් වෙන් කරා. ඊට පස්සේ ඔයාලට r වර්ගයට ගානට ආවා 25යි කියලා. එතකොට r වර්ගය ආවට 25යි කියලා. දැන් මොකද්ද හොයන්න ඕන? r වර්ගය හොයලා ඉවරයි. තව එක දෙයක් හොයන්න කියනවා. මොකද්ද? r ගේ අගය හොයන්න කියනවා. ඉතින් r අපි ඉඩමදි නිසා මෙතනින් හොයමු. r වර්ගය 25යි නම් r කියන්නේ කීයද? r හොයන්න කොහොමද ඊට කලින්? r හොයන්නේ දැන් r වර්ගය 25යි කියලා දීලා තියෙනවනේ. එතකොට අපි මේ දෙපැත්තෙම වර්ගමූලය ගත්තා නම් හරි. එතකොට r වර්ගයේ වර්ගමූලයයි 25 වර්ගමූලයයි ගත්තා නම් හරි. එතකොට r වර්ගයේ වර්ගමූලය r කියලා නිකම්ම ලස්සනට එනවා. එතකොට ඔයාලට මම කියලා තියෙනවා කලින් වීඩියෝස් වලත් ඔයා දැනගෙන ඉන්න ඕන මොකක් හරි සංඛ්‍යාවක වර්ගමූලය ගන්නවා නම් ඒක ඉස්සරහට අනිවාර්යෙන්ම ධන හෝ ඍණ කියලා දාන්න මතක තියාගෙන ඉන්න ඕන. මොකද මොකක් හරි සංඛ්‍යාවක වර්ගමූලය ගත්තොත් මෙන්න මේකවා අනිවාර්යයෙන්ම දාන්න පුරුදු වෙලා තියෙන්න ඕන. එතකොට 25 වර්ගමූලය කීයද? 25 වර්ගමූලය 5යි කියලා එනවා. එතකොට ධන හෝ ඍණ නිසා උත්තර දෙකක් එනවා. එතකොට r ට එනවා ධන හෝ ඍණ 5යි කියලා. හැබැයි මේ උත්තර දෙකම වළංගු උත්තර විදිහට පිළිගන්න බෑ. ඇයි ඒ? දැන් r කියන්නේ මොකද? r කියන්නේ දිගක්. ඒ කියන්නේ යම්කිසි මිනුමක්නේ දිගක මිනුමක්නේ r කියන්නේ. r කියන්නේ දිගක්නේ. එතකොට කවදාකවත් ඔයා අහලා තියනවද දිගක් කියන එකක් ඍණ මිනුමකින් අර්ථවත් ඒ කියන්නේ ඍණ ගානකින් දීලා තියනවා නෑනේ අනිවාර්යෙන් දිග කියන්නේ ධනාගයක් කවදාකවත් ඔයාට අඩුරුලේ අඩුලෙන් සමානයි අපි මයින්නේ දිගනේ අඩුලේ කවදාකවත් ඔයාට ඍණාගයන් ලකුණු කරලා තියනවද නෑනේ ඒක නිසා ඔයා මෙන්න මේ තර්කය මෙතෙන්ට පාවිච්චි කරන්න ඕන මොකද මේ උත්තර දෙකම ඔයා පිළිගන්න හොඳ නෑ ඔයාට ආව උත්තර දෙකක් හැබැයි උත්තර දෙකම හරි කියලා ඔයා පිළිගන්න හොඳ නෑ ඔයාට හරි උත්තරේ විදිහට r සමානයි ධන 5යි අපි සාමාන්‍යයෙන් ධන ලකුණ දාන්න ඕනෙත් නෑ අපි ඔයා දන්නවනේ අපි ඍණ ලකුණක් එනවා නම් අනිවාර්යෙන් ඒක විශේෂයෙන් දානවා. ධන ලකුණක් අවශ්‍ය නැහැ. මෙතනින් ඉස්සරහට ධන ලකුණක් ඔයා තියෙනවා කියලා දැනගෙන හිටියනම් ප්‍රමාණවත්. එතකොට r සමානයි සෙන්ටිමීටර් 5යි කියලා ලියුවා නම් හරි. එතකොට ඇයි ඒ ලියන්නේ? වරහන් ඇතුලේ මේකේ හේතුවක් තියෙනවා නම් වඩා හොඳයි. r යනු හරයක් බැවින් ඒක සෑම විටම ධන අගයක් ලැබිය යුතුයි. ඒ නිසා r ඍණ 5 වෙන්න බෑ. r ට එන්න පුළුවන් ධන 5 කියලා ලියුවා නම් වැඩේ හරි. එතකොට මේ හැම දෙයක්ම ඔයා දැනගෙන තමයි විභාගයට යන්න ඕන. ඇයි දැන් ඔයා සමහර විට දැන් ගොඩක් ළමයි වර්ගමූලය ගාදී ධන හෝ ඍණ කියලා සලකන්නේ නිකම්ම
උත්තරේ ගන්නවා ධන 5යි කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් උනාට ඔයා දැනගෙන ඉන්න ඕන හරියට ලියන ස්ටෙප් ටික. ඕනම වර්ගමූලයක් ගද්දි ධන හෝ ඍණ කියලා එනවා කියලා මතක තියාගන්න ඕනේ. එතකොට උත්තර දෙකක් එනවනේ. ධන 5 හරි ඍණ 5 හරි. එතකොට ඒ දෙකෙන් කෝකද කියලා තෝරගන්න වට මොලයක් තියෙන්න එපා. මොකද්ද? ඒක තේරුම් ගන්න වට තර්කයක් තියෙන්න ඕන. තර්කය මොකද්ද? R කියන්නේ හැම වෙලාවෙම ධන අගයක්. ඒ කියන්නේ R කියන්නේ දිගක්නේ. දිගක් කවදාකවත් ඍණ මිනුමකින් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඍණ අගයක් එන්න බෑ. ඉතින් ඒක වරහන් ඇතුලේ විශේෂයෙන් ලියලා පෙන්වනවා නම් හොඳයි. ඔයා හැම වෙලාවෙම ඔයා මේ පේපර්ස් එක බලන එක්කෙනාට පෙන්වන්න ඕන. ඔයා මේ ගණන් ඒ කියන්නේ ගණිත විෂය පිළිබඳ පූර්ණ නිපුණත්වයක් තියෙන ළමයෙක් කියලා. ඉතින් ඒක නිසා ඔයාලට කියනවා මෙන්න මේ වගේ ගණන් කරද්දී හොඳට සිහි අවබෝධයෙන් කරන්න. දැන් මේ වගේ තැන් වලදී ඔයාලට අමතර ලකුණු හම්බෙන්න පුළුවන්. ඉතින් මොකද මේ පොයින්ට් වලට ලකුණු හම්බෙනවනේ. මොකද ධන ඍණ 5 දැම්මොත් උත්තරේ වැරදිනේ. ධන 5 කියන්නේ හේතුවත් එක්කම ලියුණා වැඩේ හරි. එතකොට මෙන්න මෙතනින් අපේ 4 වෙනි ගානේ ඩිස්කෂන් එක ඉවර වෙනවා. එතකොට ඔයා මෙන්න මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේකේ මොනවා හරි නොතේරෙන දෙයක් තිබ්බනම් ඒකත් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මේක වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. මොකද එයාලටත් ලොකු උදව්වක් වෙයි මේක. එහෙනම් අපි 5 වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.